හරි. එතකොට මෙන්න මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ පරමාණුක ස්කන්ධ ඒකකය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ ඒ වගේ පරමාණු වල ස්කන්ධය කියන්නේ. දැන් කාබන් පරමාණුවේ ස්කන්ධය අර ඉස්සෙල්ලා දාලා තිබිච්ච විදිහට කාබන් පරමාණු ස්කන්ධය මේකේ මම කියලා තියෙනවා මුලින්ම ටියුට් එකේ 1.993 ගුණ කිරීම 10 ඍණ 23. මේ කාබන් පරමාණුවේ ස්කන්ධය. ඊට පස්සේ සෝඩියම් පරමාණුවේ ස්කන්ධය 3.819 ගුණ කිරීම 10 ඍණ 23. දැන් මේ වගේ ස්කන්ධ දැන් ඒක තමයි කියන්නේ මේ වගේ ස්කන්ධ අපිට මේ ගණනය කිරීම වලට යොදා ගන්න අමාරුයි. ඒක නිසා අපි පාවිච්චි කරන අර පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා එකක් පාවිච්චි කරනවා. මෙන්න මේකට සාපේක්ෂව තමයි අනික් පරමාණු වල ස්කන්ධය කියන්නේ. ඒතර පරමාණුක ස්කන්ධ ඒකකය කියන එක මෙන්න මේක. පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ කාබන් 612 කියන සමස්ථානික. ඒ කියන්නේ කාබන් වල සමස්ථානික දෙකක් තියෙනවානේ. එකක් 612 අනික එක 614. ඒතර කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධ. ඒ කියන්නේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධය බෙදනවා 12. එතකොට කාබන් පරමාණුවේ ස්කන්ධය 12න් බෙදෙනවා. කාබන් පරමාණු ස්කන්ධය 1.999 ගුණ කිරීම 10 ඍණ 28යි ග්‍රෑම්. ඊට ඒක බෙදනවා 12යි. එතන මේ එන උත්තරේ අපි කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එතන පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට අපිට ලැබෙන්නේ මෙතන 1.66 ගුණ කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එතන මෙන්න මේක තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට ලැබෙන්නේ. එතකොට අපි මෙන්න මේ අගේ පාවිච්චි කරනවා අනික් කට්ටියගේ ස්කන්ධ ප්‍රකාශ කරන්න. කියන්නේ මේ වගේ කී ගුණයක්ද අනිත් පරමාණු වල ස්කන්ධය. සෝඩියම් පරමාණුවේ ස්කන්ධය මේ වගේ කී ගුණයක්. පොටෑසියම් පරමාණුවේ ස්කන්ධය මේ වගේ කී ගුණයක්. ඔන්න ඔහම මේ වගේ කී ගුණයක්ද අනික් පරමාණු වල ස්කන්ධ කියලා අපි බලමු. එතකොට මේ වගේ කී ගුණයක්ද සෝඩියම් පරමාණුවේ ස්කන්ධය කියලා බලන්න ඕන නම් අපි සෝඩියම් පරමාණුවේ ස්කන්ධය මේ අගෙන් බෙදන්න. මේ වගේ කී ගුණයක්ද කියලා බලන්න. එතකොට දැන් ඔන්න ඕක අර මේ මම පොඩි උදාහරණයක් අරගෙන ඔයාලට පෙන්නුවේ අපිට ළමයි 4-5 දිනකගේ ස්කන්ධය බලන්න තියෙනවා. බර බලන්න තියෙනවා. කිලෝග්‍රෑම් වලින් බලන්න තියෙනවා. එතකොට අපිට තරාදියක් නැත්නම් අපි ගාව තරාදියක් නැත්නම් අපිට මෙන්න මේ විදිහට බර ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ එක ළමෙක් ඉන්නේ. මේ වගේ තව ළමෙක්. ඊට පස්සේ මේ වගේ තව එක්කෙනෙක් ඉන්නේ. ඊට පස්සේ මේ වගේ තව එක්කෙනෙක් ඉන්නේ. එතකොට අපිට පුළුවන් ඕන නම් මෙයාගේ බර ග්‍රෑම් කිලෝග්‍රෑම් මොකුත් නෙවෙයි එකයි කියලා අරගෙන ඒ වගේ කී ගුණයක්ද මෙයා කිය. ඒ කියන්නේ ඒ වගේ මෙයා දෙගුණයක් කියලා අපිට කියන්න පුළුවන්. නිකන් බර නිකන් ලාවට බලලා කියන්න පුළුවන්. ඊට පස්සේ මෙයා වගේ මෙයා 4 ගුණයක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මෙයා වගේ මෙයා 8 ගුණයක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට සාපේක්ෂව බර ප්‍රකාශ කරන්න පුළුවන්. ස්කන්ධය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි පරමාණු වල මෙන්න මේ විදිහට අපි යම්කිසි පරමාණුක ස්කන්ධය ගන්නවා. ඒකට සාපේක්ෂව අනික් කට්ටියගේ පරමාණු වල ස්කන්ධ කියනවා. දැන් අපිට හයිඩ්‍රජන් වලට සාපේක්ෂව එහෙම කියන්න පුළුවන්. හයිඩ්‍රජන් වලට සාපේක්ෂව කාබන් වල ස්කන්ධය කියනවා. හයිඩ්‍රජන් වලට සාපේක්ෂව සෝඩියම් වල ස්කන්ධය කියනවා. ඒ කියන්නේ කී ගුණයක්ද කියන්නේ. කී ගුණයක්ද කියන එක තමයි එකෙන් කියන්නේ. එතකොට පරමාණු යම්කිසි පරමාණුක ස්කන්ධය තවත් පරමාණුවකට සාපේක්ෂව ප්‍රකාශ කරන එක යම්කිසි පරමාණුක ස්කන්ධය තවත් පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව ප්‍රකාශ කරන අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. ඒතර ඉස්සර නම් පාවිච්චි කරේ ඕකට හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධ. හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්ෂව තමයි අනික් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. ඒ වුණාට දැන් පාවිච්චි කරන්නේ මම අර ඉස්සරලා කියපු පරමාණුක ස්කන්ධ ඒකකය කියන එක. හරි. පරමාණුක ස්කන්ධ ඒකකය කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒතර මේකෙදි මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ කියන එක අපි ගන්න මෙන්න මෙහෙම අපි මම ඉස්සෙල්ලා කිව්වනේ පරමාණුක ස්කන්ධ ඒකකයේ සමාන වෙනවා කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධ බෙදනවා 12යි.
මෙන්න මේක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. ඒතර මේකට සාපේක්ෂව තමයි අනික් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. එතකොට මේකට සාපේක්ෂව අනික් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරනකොට ඒ කියන්නේ මේ වගේ කී ගුණයක්ද අනික් පරමාණු වල ස්කන්ධය කියලා කියනකොට ඒක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියනවා. ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ අගයට සාපේක්ෂව අනික් පරමාණු වල ස්කන්ධය කීයද කියලා බලන එක. මේ අගයට සාපේක්ෂව අනික් පරමාණු වල ස්කන්ධය කීයද කියලා බලන එක. හරි. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ කාබන් 612 සමස්ථානිකයේ මෙන්න මේ පරමාණුවකින් 12න් එකකට සාපේක්ෂව අනික් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරනවා. ඒ පරමාණු වල ස්කන්ධය මේ වගේ කී ගුණයක්ද? ඔන්න ඔක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. එතන මෙන්න මේ අගයන් ටික ගත්තාම අපිට ඔකේ මෙන්න මෙහෙම නෙන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම 12න් එක ගුණ කිරීම කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය. එතන මේකෙදී දැන් මෙන්න මේ යට තියෙන කොටස මෙන්න මේ කොටස තමයි අර කාබන් පරමාණුවෙන් 12න් එකක් කියලා කියන්නේ. මේ කාබන් පරමාණු මේ 12න් එකකින් ගුණ කරත් එකයි මෙහෙම යටින් බෙදීම 12 කියලා දැම්මත් එකයි. එතකොට මේක 12න් එක කියලා මෙතෙන්ට දාලා තිනවා 12න් එක ගුණ කිරීම කියලා දාලා තියෙනවා. එතකොට 12න් එක ගුණ කිරීම කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය. එතකොට මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ මෙන්න මේ අගය. එතකොට මෙන්න මේක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේකට අගයන් එනවා අපි ඒව ගණනය කරා. දැන් බලන්න ඒකේ අගයන් එන විදිහ මේ අනිවාර්යෙන් මොන ලෝකෙ ගියත් පන්තියට සම්බන්ධ වෙන්න ඕන කියන්නේ ඔන්න ඔකයි. දැන් මේ පාඩම එක දවසක් හරි පොඩ්ඩක් මිස් වුණොත් එහෙම අය පාඩම ටිකක් අමාරුයි අල්ලන්න. ඒක නිසා පන්තියට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. කොහොමද දැන් වීඩියෝ ඔන් කරගෙන නැන්නේ? ඉෂාන්තරත් පුළුවන්. පරමාණුක ස්කන්ධ එකක කියන්නේ කාබන් සමස්ථානික කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් තමයි පරමාණුක ස්කන්ධ එකකය කියලා කියන්නේ. ඒතර පරමාණුක ස්කන්ධ එකකේ සමාන වෙනවා මෙන්න මේක තමයි සමීකරණය. කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය බෙදීම 12. ඒතර මේකේ අගය එනවා අන්තිමට අපිට 1.99 ගුණ කිරීම 10^23 ග්‍රෑම් 12න් බෙදපුවාම 1.66 ගුණ කිරීම 10^24 කියලා මේකේ අගය. හරි. ඊට පස්සේ අපි යනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ යම්කිසි මූලද්‍රව්‍යක පරමාණුක ස්කන්ධය. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය අර කලින් කතා කරපු පරමාණුක ස්කන්ධ ඒකකයේ වගේ කී ගුණයක්ද කියන්නේ. ඒතර ඒක ගන්න මෙන්න මෙහෙම නිර්වචනයක් තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී වාරයක්ද යන්නේ. එතකොට මේක කියන්නේ ඉතින් අර මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය අර පරමාණුක ස්කන්ධ එකකයේ වගේ කී ගුණයක්ද කියන්නේ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම 12න් එක ගුණ කිරීම කාබන් 612 පරමාණුක ස්කන්ධය. එතකොට මෙන්න මේ යට කොටස බැලුවොත් එහෙම යට කොටස බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේ යට කොටසේ තියෙන අර පරමාණුක ස්කන්ධ ඒකකෙම තමයි. පරමාණුක ස්කන්ධ ඒකකෙම තමයි. මොකද ඔයාලා බලන්න මේකේ 12න් එක ගුණ කිරීම කාබන් පරමාණුක ස්කන්ධය කිව්වත් එකයි කාබන් පරමාණුක ස්කන්ධය 12න් බෙදුවත් එකයි. මේ දෙකෙන්ම එකම අගේ එන්නේ. ඒක නිසා ඔය තියෙන්නේ යට තියෙන්නේ අර පරමාණුක ස්කන්ධ ඒකකේ. ඒතර ඔකෙදී මේ අපි යම්කිසි පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනකොට මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඕකෙදී අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ අපි යම්කිසි පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න අර පරමාණුක ස්කන්ධ ඒකකේ භාවිතා කරනවා. යම්කිසි පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න
පරමාණුක ස්කන්ධ ඒකකයේ භාවිතා කරනවා. එතකොට මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදනවා අර පරමාණුක ස්කන්ධ ඒකකයේ. ඒක තමයි ඔය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සමීකරණය ඔන්න ඕක. ඊට පස්සේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සමීකරණය බැලුවොත් ඒකේ යට කොටස අපි බැලුවොත් ඒ සමීකරණයේ යට කොටස තියෙන්නේ ඔන්න ඕක. 12න් එක ගුණ කිරීම කාබන් පරමාණු ස්කන්ධ. එතකොට ඒකේ කියන්නේ ඒ කොටසෙන් කියන්නේ ඒක පරමාණුක ස්කන්ධ ඒකකෙම තමයි. පරමාණුක ස්කන්ධ ඒකකය මොකද ওই සමීකරණයම තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ තිබුණේ. මේකේ 12න් එකෙන් ගුණ කරලා අරගෙන තිබුණේ 12න් බෙදලා දෙකම එකයි. ඊට පස්සේ යනු පරමාණුක ස්කන්ධ ඒකකයේ මේ වේ. එම නිසා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකයේ. එතන මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදුවත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්න පුළුවන්. ඊට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකකයක් නැහැ. ඒකකයක් නැති වෙන්න හේතුව බලන්න මේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයත් ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් ගන්නෙ. ඊට යටින් තියෙන පරමාණුක ස්කන්ධ ඒකකයත් ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින්මයි මයින්. ඒතර ඒ දෙක එහෙම මැනපුවාම එහෙම බෙදපුවාම ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා යනවා. අපි ඒක ගාණක් හදාගෙන යනකොට කතා කරමු. ඊට පස්සේ බලන්න මෙතන ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයලා තියෙනවා. දැන් කවිෂ බලන්න මේක තේරෙන මේ විදිහට මේකට ඔයාලට පුළුවන් නම් ආදේශ කරගන්න අර දීලා තියෙන මේ දත්ත ටික මේ සමීකරණයට ආදේශ කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. මෙතන කියලා තියෙනවා ඔක්සිජන් පරමාණුවක සැබෑ ස්කන්ධය මෙන්න මේක. ඔක්සිජන් පරමාණුවක සැබෑ ස්කන්ධය 2.66 ගුණ කිරීම 10^23යි ට කියලා තියෙන ට නෙවෙයි උතන ග්‍රෑම් වෙන්න ඕනේ. ග්‍රෑම් වේ. ඊට පස්සේ කාබන් පරමාණුවක සැබෑ ස්කන්ධය 1.99 ගුණ කිරීම 10^23යි ග්‍රෑම්. ඒතර එහෙමනම් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අහනවා. එතකොට අපි අර දන්නවා අර කලින් කරපු සමීකරණයේදී යම්කිසි පරමාණුවක යම්කිසි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයනකොට අපි ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ මෙන්න මේ අගින් 12න් එක ගුණ කිරීම කාබන් පරමාණුක ස්කන්ධ. මේ අගයෙන් බෙදන්න ඕනේ. එතන මේ අගයෙන් බෙදපුවාම අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලැබෙනවා. එතකොට ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය බෙදනවා කාබන් පරමාණුවෙන් 12න් එකකින් 12න් එක ගුණ කිරීම කාබන් පරමාණුවේ ස්කන්ධ. එතන ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය මෙන්න මේ අපි මෙතන දාලා තියෙනවා අර දත්ත දීලා තියෙන දත් වලින් අරගෙන තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ කාබන් පරමාණු ස්කන්ධය මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ ඒක 12න් එකකින් වැඩි කරලා දාලා තියෙනවා. ඒතර මොකද මේ සම්පූර්ණ මේ පහළ තියෙන එක මේ පහළ තියෙන කොටස මේ කොටස මූලද්‍රව්‍ය පරමාණු ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයේ තමයි ඔය තියෙන්නේ. හරි පරමාණුක ස්කන්ධ ඒකකයේ තමයි ඔය තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේකට ආදේශ කරගන්න. ඒක හරි සරල දෙයක් ආදේශ කරගන්න නේ. එතකොට අර ඔක්සිජන් පරමාණු ස්කන්ධයක් දීලා තියෙනවා නම් කාබන් පරමාණු ස්කන්ධයක් දීලා තියෙනවා නම් අපිට මේකට ගානට ආදේශ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක සුළු කරගන්න. මේ 10^23ට 10^23 කැපිලා යනවා. ඊට පස්සේ මෙතන බලන්න උඩත් ග්‍රෑම් තියෙනවා යටත් ග්‍රෑම් තියෙනවා. ඒක නිසා මේ ග්‍රෑම් වලට ග්‍රෑම් අයින් වෙලා යනවා. අනික එක ඔයාලට තේරෙනවානේ මේකේ කියන්නේ කී ගුණයක්ද කියන එක. කාබන් පරමාණුවෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද? එතකොට අපි කී ගුණයක්ද කියන එකට ග්‍රෑම් කිලෝග්‍රෑම් දාන්නේ නේද? එතකොට දෙගුණයක් ග්‍රෑම් කියලා කියන්නේ නැහැ. තුන් ගුණයක් ග්‍රෑම් එහෙම කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ නිකම්ම මෙයා වගේ දෙගුණයක් මෙයා බරයි. එහෙමනේ කියන්නේ. එතකොට ග්‍රෑම් කිලෝග්‍රෑම් භාවිතා වෙන්නේ නැහැ ඔය සාපේක්ෂව යම් කිසි දෙයක ස්කන්ධය ප්‍රකාශ කරනකොට. එතකොට 10^23 කැපිලා ගියා. ඊට පස්සේ මේ 12න් එක කියන එක අපි උඩට අරන් ගියාගේ ಗುಣ කිරීම 12 විදිහට ඒ විදිහට තමයි ඒක සුළු කරන්නේ. මෙතනින් පස්සේ තියෙන්නේ සුළු කිරීම. මෙතනින් පස්සේ තියෙන සුළු කිරීම. ඊට පස්සේ සුළු කරලා ඔය උත්තරේ ගන්න තමයි තියෙන්නේ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඔන්න ඔය විදිහට හොයන්න පුළුවන් අපිට. යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය අර එක්කෝ මේකෙන් බෙදන්න පුළුවන්. මෙන්න මේකෙන් එක්කෝ බෙදන්න පුළුවන්.
එහෙම නැත්නම් මේක වෙනුවට අපිට දීලා තියෙනවා නම් පරමාණුක ස්කන්ධ ඒකකයේ ඒක දාන්න පුළුවන් කෙලින්ම මේක. මේක නැතුව ඒකට පරමාණුක ස්කන්ධ ඒකකයේ දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේවා මතක තියාගන්න අවශ්‍ය නැහැ. විභාගයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දෙනවා ගාණක් හදන්න දෙනකොට. හරිද? ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධ විභාගෙට හැම එකකම මොකක් හරි ප්‍රශ්නයකට ඔය ගාණක් හදන්න આવොත් එහෙම සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඔක්කොටම දෙනවා. ඒතර මේවා මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක නිකන් පෙන්නලා තියෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වලට තියෙන මූලද්‍රව්‍ය 20 තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික මෙතන නිකන් දක්වලා තියෙනවා. ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එකට අපි ගියා. අපි මේකත් කරන්නේ දා නේද? සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒතර සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි ගත්තේ මූලද්‍රව්‍ය පරමාණු. ඒතර මූලද්‍රව්‍ය තියෙන්නේ අපේ ආවර්තාවක 118ක් විතර 118ක් විතර මූලද්‍රව්‍ය තියෙනවා. ඒතර මේ මූලද්‍රව්‍ය එකතු වෙලා විවිධ විදිහේ සංයෝග හදලා තියෙනවා. විවිධ සංයෝග හදලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය පරමාණු වයි හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය පරමාණු දෙකකුයි එකතු වෙලා ජල අණුව කියන එක හදලා තියෙනවා H2O. එතකොට මේ තියෙන්නේ පරමාණු. මේ තියෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු. මේ මූලද්‍රව්‍ය පරමාණු. මේවා මූලද්‍රව්‍ය පරමාණු. එතකොට මේ මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙලා මේ ජල අණුව කියන H2O කියන සංයෝග අණුව හදනවා. එතකොට මේවා පරමාණු මේවා අණු. එතකොට අපි ඉස්සෙල්ලා කරේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කරේ අර මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මේකට සාපේක්ෂව ප්‍රකාශ කරපු. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මෙන්න මේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුවෙන් 12න් එකකට සාපේක්ෂව ප්‍රකාශ කරපු. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ එකකයට සාපේක්ෂව ප්‍රකාශ කරපු. දැන් අපි බලන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නෙමෙයි සාපේක්ෂ අණුක ස්කන්ධ. ඉතින් සාපේක්ෂ අණුක ස්කන්ධයත් වෙනසක් නැහැ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වගේම තමයි. සාපේක්ෂ අණුක ස්කන්ධය බලනකොට අපි මෙන්න මේකයි ගන්න සමීකරණය. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි සංයෝග අණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ අර කලින් වගේම පරමාණුක ස්කන්ධ එකකින්. පරමාණුක ස්කන්ධ එකක කියන්නේ 12න් එක ගුණ කිරීම කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය. කලින් අපි ගත්තනේ ඔක. ඒතර කලින් අපි බැලුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේදී බැලුවේ අපි පරමාණුක ස්කන්ධය. යම්කිසි පරමාණුක ස්කන්ධය මෙන්න මේ වගේම බෙදුවා. සාපේක්ෂ අණුක ස්කන්ධයේදී දැන් සංයෝග අණුක ස්කන්ධය තමයි මේකෙන් බෙදන්නේ. ඒතර මේකෙදී මේකට අපි කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. මේක හොයන එකකුත් දාලා තියෙනවා මම. බලන්න මේ සංයෝග අණුක ස්කන්ධය. සංයෝග අණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ අර කලින් කියප එකම තමයි. කලින් අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියනකොට ඒ කියප එකම තමයි. සංයෝග අණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී වාරයක් වේද යන්න තමයි ඒ සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. හරි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. ඕක හොඳට තේරුම් ගන්න ඕනේ. එතන මේකෙදි සමීකරණ මෙන්න මේ විදිහට එන්නේ මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය. මම කිව්වා එදා මේකේ මූලද්‍රව්‍ය කියන එක අයින් කර ගමු නැත්නම් ඕක පැටලෙනවා කියලා. මේක මූලද්‍රව්‍ය කියලා දැම්ම කියලා වැරද්දක් නැහැ. ඒ උනාට ඕක චුට්ටක් පැටලෙනවා මූලද්‍රව්‍ය කියන එක තිබුණොත් එහෙම සංයෝග අණුක ස්කන්ධය කියන එක ගත්තා නම් හරි. හරි සංයෝග අණුක ස්කන්ධය කියන එක ගත්තා නම් හරි. එතකොට අපිට මේක තව විදිහකට ප්‍රකාශ කරන්න පුළුවන්. තව විදිහකට ප්‍රකාශ කරන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ සංයෝග අණුක ස්කන්ධයේ බෙදීම. දැන් ඔය සමීකරණයේ යට කොටස මේක පරමාණුක ස්කන්ධ ඒකකේ. පරමාණුක ස්කන්ධ ඒකකෙමයි තියෙන්නේ. එතකොට එතෙන්ට දාන්න පුළුවන් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. සංයෝග අණුක ස්කන්ධයේ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය කියලා දාන්නත් පුළුවන්.
එතන මේක මට පොඩ්ඩක් මෙතන වැරදිලා තියෙනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නෙවෙයි මෙතෙන්ට එන්න ඕනේ. සාපේක්ෂ අණුක ස්කන්ධ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නෙවෙයි මේක අයින් කරන්න ඕනේ. මම ඔයාලට එදා නෝට් එක ලියනකොට කිව්වනේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නෙවෙයි මෙතෙන්ට එන්න ඕනේ සාපේක්ෂ අණුක ස්කන්ධ. ඊට අමතරව මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය නෙවෙයි මෙතෙන්ට එන්න ඕනේ මෙන්න මේක. සංයෝග අණුවක ස්කන්ධය. සංයෝග අණුවක ස්කන්ධය කියන එක තමයි එන්නේ. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි සංයෝග අණුවක ස්කන්ධය වෙදීම පරමාණුක ස්කන්ධ ඒකක. ඊට පස්සේ මෙතන කාබන් ඩයොක්සයිඩ් අණුවේ සැබෑ ස්කන්ධය දීලා තියෙනවා. ඊට පස්සේ කාබන් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. එහෙනම් අහනවා කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය බෙදීම 12න් 1 ගුණ කිරීම කාබන් 612 පරමාණුක ස්කන්ධය. එතකොට ඒකට ආදේශ කරන් පස්සේ දැන් අපි යම්කිසි සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනකොට ඒකට සමීකරණයක් තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි ඒ මූලද්‍රව්‍ය සංයෝග අණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ අර කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් 1කින්. ඊට පස්සේ ඒකට ආදේශ කරන් පස්සේ කාබන් ඩයොක්සයිඩ් වලට මෙන්න මෙහෙම අගයක් එනවා. 44ක් කියලා. ඒතර මේකෙත් අර විදිහම තමයි මේකෙත් බැලුවොත් ඔයාලට මේ ග්‍රෑම් වලට ග්‍රෑම් අයින් වෙලා යන නිසා ග්‍රෑම් වලට ග්‍රෑම් අයින් වෙලා යන නිසා මේකේ ඒකකයකුත් නැහැ. ඕනම තැනක සාපේක්ෂව යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා නම් එතන ඒකකයක් නැහැ ගොඩක් වෙලා. හරි. ඊට පස්සේ මම කිව්වා ඔයාලට මේ මෙන්න මේක ඔයාලට මම ඕක මේ අලුතෙන් දාපු එකක්. හරිද? ඕක ලියා ගන්න ඕනේ කොතනද දන්නවද? දැන් උතෙන්ට එනකන් අපි එදා කරේ නේද? උතෙන්වත් පහු කරගෙන චුට්ටක් ගියා. සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා දීලා තියෙනවානේ. දෙවෙනි පිටුවේ. එතකොට එතන උඩින් තමයි ඕක දාගන්න ඕනේ. හරි. ඒ කියන්නේ දෙවෙනි පිටුවේ තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධ සොයන්න කියලා. අර කාබන් ඩයොක්සයිඩ් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයලා එතනම යට පොඩි ඉඩක් ඉතුරු වෙනවා කියලා තමයි මම ඔක දාලා තියෙන්නේ. කොහෙන් හරි යටින්ම හරි ලියා ගන්න ඕක මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවේහි සූත්‍රය හා එක් එක් මූලද්‍රව්‍යයන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දන්නා විට සාපේක්ෂ අණුක ස්කන්ධය පහත ආකාරයට සෙවිය හැකියි කියලා දාගන්න. කොයි අයියේ මම මේ ආය ආය කියන්න ඕනේ මේ වීඩියෝ ඔන් කරගන්න. ඔයාලට කරදරයක් නේ ඔය. කවිෂා ඉන්නවද? කවිෂාට කියලා දුන්නේ කවිෂා ඇත්තෙන් නැද්ද පුටු? ඉන්නවා සර්. මේක මොකද තේරුණාද? තාම මදිද? තේරුණා. ඔය ටික තේරුණා. මට තේරුණා. ඔය ටික තේරුණා. මේවද මේ මට මේ කෝල් එකක් දීලා හරි අහන්න මේ පන්ති දැන් ඕක මේ කවදා හරි දවසක ඔයාලා පන්ති එන්න බැරි නම් ඔයාලට පන්ති අතපසු වෙනවා නම් මයින් කෝල් එකක් දීලා අහන්න අනිවාර්යෙන් සර් කරන පාඩම මට පස්සේ තේරුම් ගන්න පුළුවන්ද කියන එක. මේ පාඩමට මම ඔයාලා කලින් කිව්වා නම් එන්නේ නැහැ කියලා පන්තියට මේක මේ රෙකෝඩින් දාලා රෙකෝඩින් වලින් අහගෙන ඉඳලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි අත්‍තරම. මම කිව්වා එදා මේක අමාරු පාඩමක්. ඒක නිසා මේකට සම්බන්ධ වෙන්න කියන එක. ඒක මේ අනිවාර්යෙන් එහෙම අහන්න මගෙන්. එන්නේ නැත්තම්. මේ අද කමක් නැද්ද ආවේ නැතුණාට කියලා. එතකොට මම කියනවා ඔය ටියුට්ටක් අර සෛලේ වගේ පාඩමක් නම් කියනවා කමක් නැහැ කියලා. නැතුව මේ වගේ පාඩමකට එන්නේ නැතුව නම් ඉන්න එපා. හරි?
එතකොට මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවේ සූත්‍රය හා එක් එක් මූලද්‍රව්‍යයන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දන්නා විට සාපේක්ෂ අණුක ස්කන්ධේ පහත ආකාරයට සෙවිය හැකියි. දැන් කවිෂ මේකෙන් කියන්නේ මෙන්න මේක. දැන් අපි මේ විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න අවශ්‍ය නැහැ අතරම විභාගෙට මේ විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න දෙන්නේ නැහැ. මේ විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න දෙනවා. සමහර වෙලාවට අර මේ බහුවර්ණ ප්‍රශ්න වලට එහෙම එනවා මේ විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න දෙනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් විභාගෙට එන්නේ මෙන්න මේ විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න. මම පොඩ්ඩක් කියන්නම් උදාහරණයක්. දැන් මෙහෙමයි කියන්නේ. ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියන. එහෙම කියන්නේ නැහැ කෙලින්ම. ඒ වුණාට එහෙම හොයන්න වෙන අවස්ථාවල් තියෙනවා. ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා එනවා. සාපේක්ෂ අණුක ස්කන්ධ. ඊට පස්සේ යටින් දෙනවා වරහන් ඇතුලේ හයිඩ්‍රජන් ඉරක් ගහලා 1යි. ඊට පස්සේ කමාවක් දාලා ඔක්සිජන් ඉරක් ගහලා 16යි. එතකොට මේ දෙන්නේ මේ එක එක මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ තමයි දීලා තියෙන්නේ. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වලින් අපි මෙන්න මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගොඩනගා ගන්න ඕනේ. මෙන්න මේ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වලින් මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගොඩනගා ගන්න ඕනේ. එතකොට අපිට මෙන්න මෙහෙම තමයි ගන්න වෙන්නේ. H2O කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි හරි හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි ඔක්සිජන් පරමාණු එකකුයි එකතු වෙලා හැදිච්ච එකක්. හයිඩ්‍රජන් පරමාණු දෙකයි ඔක්සිජන් පරමාණු එකයි. එතකොට හයිඩ්‍රජන් පරමාණුවක් කියන්නේ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෙතන දීලා තියෙනවා 1යි. 1 ගුණ කිරීම හයිඩ්‍රජන් පරමාණු දෙකක් නිසා 2යි. ඒකට එකතු කරනවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 16යි. ගුණ කිරීම ඔක්සිජන් පරමාණු 1යි. ඒක නිසා 1. එතන මේකේ අපිට එනවා අන්තිමට 1 දෙවරක් 1 2යි 16 වරක් 1 16යි 18යි. මෙන්න ජලයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. එතකොට මේ විදිහට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හොයන්න තමයි විභාගයට සාමාන්‍යයෙන් එන්නේ. මේ විදිහට තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හොයන්න. එතකොට අර කලින් හොයපු විදිහට සමහර ලාට ඔය මේ බහුවර්ණ වලට එහෙම එන්න පුළුවන්. බහුවර්ණ වලට එහෙම එන්න පුළුවන්. ඒවා පොඩ්ඩක් කල්පනාවෙන් මම ඉස්සරහට පෙන්නනවා එකක් ඒ වගේ ප්‍රශ්නයක්. එතකොට ඒවා බලමු අපි කොහොමද එන්නේ කියලා. එතකොට තව එක උදාහරණයක් මම කියන්නම් කවිෂ බලන් ඉන්න. මෙන්න මේ වගේ එකක්. ඇලුමිනියම් මම එදා කී කරා මේක නේ. ඇලුමිනියම් මම කරපු නැති එකක්ම දාන්න. මේක දැන් මට මේකේ තියෙන මූලද්‍රව්‍ය ටික කවිෂ කියන්න ඕනේ. දැන් මේකේ තියෙන Fe ඒ කියන්නේ යකඩ කීයක් තියෙනවද මේක? යකඩ පරමාණු කීයක් මේකේ තියෙනවද? තුනයිද? ඔය යකඩ පරමාණු 3යි. ඒක හරියි. ඒක ලේසියිනේ. ඊට පස්සේ ඒකට එකතු කරනවා කවිෂ කියන්න බලන්න ෆොස්ෆරස් පරමාණු කීයක් තියෙනවද? එකයිද දෙකයිද? ඔව් සම්පූර්ණ වරහණක් දාලා තියෙන නිසා ෆොස්ෆරස් පරමාණු දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒකට එකතු කරනවා ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද නිසල? 8ක්. ඔව් 4 වරක් 2ක් 8යි. ඊට පස්සේ අපිට දැන් මේ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හොයන්න ඉස්සෙල්ලා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න ඉස්සෙල්ලා මේ එක එක්කෙනාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා තියෙන්න ඕන. යකඩ ගත්තාම යකඩ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ 56යි. හරි. ෆොස්ෆරස් කියන්නේ සාමාන්‍යයෙන් අපි නිකන් දල වශයෙන් හිතුවොත් ෆොස්ෆරස් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ 30යි කියලා ගමු. මම හරියටම මතක නෑ මට. හරි. ඊට පස්සේ තියෙන ඔක්සිජන්. ඔක්සිජන් වල 16යි. එතකොට මෙන්න මේව සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික වෙනම දීලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න යකඩවල 56යි 56 ගුණ කිරීම 3 එකතු කිරීම ෆොස්ෆරස් වල 30යි කියලා අපි ගත්තේ 30 වෙන්න බෑ. මම නිකන් දල වශයෙන් ගත්තේ ගුණ කිරීම 2
ඊට පස්සේ ඔක්සිජන් වල 16 ගුණ කිරීම 8. ඔන්න ඔය විදිහට මේ ටික සුළු කරන් පස්සේ අන්තිමේට අපිට මෙන්න මේ ෆෙරස් ෆොස්ෆේට් යකඩ ෆොස්ෆේට් කියන එකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ එනවා. ඒතර 5 වරක් 3 15යි 30 වරක් 2 60යි ඊට පස්සේ 16 වරක් 8 128යි නේ. ඔව් ඊට පස්සේ 8යි 5යි 3යි බිංදුව දැන් එකක් විතර 1 1යි 2යි මම දැන් 203ක් මට හිතෙනවා මේ සුළු කිරීම හරිනම් 203ක් විතර එන්න ඕන. ඒතර මේකේ මේ විදිහට අපිට බලන්න පුළුවන්. මේක ටිකක් අමාරුයි. කලින් ඒ වගේ ටිකක් ලේසි. කලින් ඒවා ලේසි. කාබන් ඩයොක්සයිඩ් වල හොයන්න කිව්වොත් එහෙම කාබන් පරමාණු 1යි ඔක්සිජන් පරමාණු 2යි. ඒතර අන්න ඒ විදිහට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න පුළුවන්. එතකොට මේ විදිහේ සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න නම් අපිට පරමාණු වල කියන්නේ මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික දීලා තියෙනවා. මෙහෙම දැන් කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියලා කිව්වොත් එහෙම අපිට වරහන් ඇතුලේ දීලා තියෙන්න ඕනේ කාබන් වල 12යි. ඔක්සිජන් වල 16යි කියලා වරහන් ඇතුලේ දීලා තියෙනවා. එහෙම නැත්නම් අපිට එහෙම හොයන්න බෑ. ඒක තේරුණාද කවිෂා? තේරුණා. හරි. එතකොට ඒ විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න පුළුවන්. හරි. අපි දැන් යමු අර පේපර් එකට. හරි. දැන් කවිෂා හිතන්න එපා බැරි දෙයක් අහුවාම එයාගෙන්ම ප්‍රශ්න අහනවා කියලා එහෙම කියලා මේ බැරි දේවල් අහන්න නැතුව ඉන්නත් බෑ දැන් ඈ. හරි. ඊට පස්සේ බලන්න මේකේ මුලින්ම කියලා තියෙනවා මේ මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ හොයන්න කියලා. ඒතර ෆොස්ෆරස් වල දීලා තියෙනවා 5.14 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඊට පස්සේ කැල්සියම් වල දීලා තියෙනවා 6.66